අද ජේසු වෙබ් අඩවියේ සිව්වර්ෂ පූර්ණය වෙනුවෙන් සිව්වර්ෂ පූර්ණය සමරන වැඩසටහන් මාලාවේ එක් පියවරක් විදිහට අපි අදහස් කළා විශේෂයෙන් අද ජේසු වැඩිහිටි කණ්ඩායම සහ අද ජේසු තරුණ සාමූහිකයේ එකතුවෙන් දිවසිරිවැර සාහිත්‍යක මම්පෙත් කියලා ලේඛන වැඩමුළුවක් පටන් ගන්න විශේෂයෙන්ම ලේඛන කලාවට අත්පොත් තියන්නට කැමති ලියන්නට කියවන්නට කැමති තරුණ පිරිස වෙනුවෙන් බොහෝ විට මේ වැඩමුළුව එක සම්බන්ධ වෙන්නේ කිතුණු තරුණ ක්‍රිස්තියානි පසුබිමක තරුණ පිරිසක්. අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රිස්තියානි විමුක්ති දැක්ම ක්‍රිස්තු ප්‍රේමය පදනම් වුණු ලේඛන කලාවක් තුළ අපි ඉදිරියට යන්නේ කොහොමද කියන අදහස විවිධ තේමාවන් ඔස්සේ සාකච්ඡා කරන්න. මෙම වැඩමුළුව මාසයකට දින 2යි පැවැත්වෙන්නේ. හැම මාසයකම දෙවෙනි ඉරිදා සහ සිව්වෙනි ඉරිදා රාත්‍රී 8 සිට 10 දක්වා. අපි බලාපොරොත්තු වෙනවා මාස 6ක් තුල දියත් වෙන මෙම වැඩසටහනට විවිධ සම්පත්දායකින් එකතු කරගන්නට දැනට නම් යෝජනා වෙලා තියෙනවා. මහින්ද නාමල්, කත්යාන අමරසිංහ, චූලානන්ද සමරවීර, ජයතිලක කම්මැල්ලවීර, අනුරසිරි හෙට්ටිගේ, මහින්ද ප්‍රසාද් මස්සිඹුල, ලියනගේ අමරකීර්ති, ඒ වගේම අපිත් එක්ක වැඩ කරන අපේ ගරු පියතුමල්ලා, මහින්ද නාමල් සහෝදරයා, ඒ වගේම අපේ තරුණ කණ්ඩායමේ පිරිස් සම්පත්දායකින් ලෙස වරින් වර මෙම ලේඛන වැඩමුළුවත් එක්ක සම්බන්ධ වෙනවා. 8 සිට 10 දක්වා වන පැය දෙක අපි මේ විදිහටයි සැලසුම් කරන්නේ. මුල් පැය සාමාන්‍යයෙන් බාහිර සම්පත්දායකෙක් සම්බන්ධ වෙන අවස්ථාවල මුල් පැය අපි තේමාවට අදාළ පොදු සංවාදයක් පවත්වනවා. ඊළඟ පැය අපි ක්‍රිස්තියානි පසුබිම මත පිහිටලා ඒ සංවාදය තවදුරටත් ඉදිරියට විකාශනය කරනවා. ඉතින් අද අපේ පළමුවෙනි දවස දිවසිවර සාහිත්‍යක මම්පෙත් ලේඛන වැඩමුළුවේ පළමු තේමාව අද අපි සාකච්ඡා කරන්නේ කිතුණු ලිවිසැරියේ අධ්‍යාත්මිකත්වය. අද මේ ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ මහින්ද නාමස්සෝවිරා. අපි ඉතාම ආදරයෙන් ගෞරවයෙන් එතුමාව පිළිගන්නවා. ඒ වගේම මෙම පාඨමාලාවේ අධ්‍යක්ෂක ගරු ඇන්ටන් ජයනන්ද පියතුමාත් මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙනවා. එතුමාවත් අපි ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඔබ සෑම දිනාවත් මෙම වැඩමුළුවට සම්බන්ධ වෙන ඔබ සෑම දිනාවත් ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. පුංචි දෙයක් මතක් කරන්නට ඕනේ. ඉතා අවම පහසුකම්, තාක්ෂණික පහසුකම්, අවම පිරිවැයක් යටතේ අපි මේ දේවල් කරන්නේ. ඉතින් මේ සම්බන්ධතාවය කොයි මොහොතක හරි කැඩුනොත්, විසන්දි වුණොත් නැවතත් මේ ලින්ක් එක හරහාම පැමිණ වැඩමුළුවට සම්බන්ධ වෙන්න. රාත්‍රී 10 දක්වා අඛණ්ඩව වැඩසටහන යනවා. තාක්ෂණික අපහසුතා දෝෂ නිසා සමහර විට අතරමඟදී කැඩෙන්නට ඉඩ තියෙනවා. නමුත් එතනින් අතර වෙන්නට එපා. නැවතත් මේ ලින්ක් එක හරහා සංවාදයේ සමග එකතු වෙන්න. ඉතින් මම කැමති රුචිර සචිත් තව මතක් කරන්නට ඕන යමක් තියෙනවද? නෑ අපිට ගෙනියන්න පුළුවන් ඉදිරියට. හොඳයි. එහෙමනම් අපි අද පළමුවෙනි දවසේ කිතුණු ලිවිසැරියේ අධ්‍යාත්මිකත්වයේ කියන තේමාව ගැන කතා කරන්නට ආරාධනා කරමු මහින්ද නාමල් සොයුරාට. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මෙම දිවසිවර සාහිත්‍යක මම්පෙත් ලේඛන වැඩමුළුව ගැන කෙටි හැඳින්වීමක් කරන ගමන්ම අපේ තේමාවත් එක්ක ඉදිරියට යන්නට අපිට දැන් පුළුවන්. ඔය ඊට ඉස්සෙල්ලා මම කැමති ඇන්ටන් පියතුමාට ආරාධනා කරන්න පුංචි වචන කීපයක් කතා කරන්න කියලා. ඊට පස්සේ මම කතා කරන්නම්. ෆාදර් ඇන්ටන් පොඩි අදහසක් බෙදා ගන්න. Hello, Father Anton. ස්තුතියි මහින්ද. ඇහෙනවද? ඇහෙනවා. සහෝදර සහෝදරීනි, පළමුවෙන්ම මම ඊටමත් සතුටටපත් වෙනවා කිතුණු දිවසිවර සාහිත්‍යයේ මම්පෙත් මේ අධ්‍යාපන කටයුත්තට කොටස්කරුවෙක් එහෙම නැත්නම් සහභාගී වෙන්නට අධ්‍යක්ෂක ධූරයේ තියෙනවා. නමුත් ඇත්තට මම කැමති මේකේ නිත්‍ය කොටස්කරුවෙක් හැටියට සම්බන්ධ වෙන්න. ඒ ගැන මම මුලින්ම සතුටු වෙනවා. ඊළඟට මම මේ පාඨමාලාවට සම්බන්ධ වෙන සියලු දෙනාට
දෙවියන් වහන්සේ තුල සුබ පතනවා, ආශිර්වාදයේ පතනවා. මේ ගමන කණ්ඩායමක් හැටියට මේ අධ්‍යයන කටයුත්තේ නියැලෙන කණ්ඩායමක් හැටියට ඉදිරියට යන්න ඒ තුල මේ කිතුණු ලිවිසරියේ අධ්‍යාත්මිකත්වයට ටිකෙන් ටික ඇතුළු වෙද්දී ඒන් ලබන අනුභවය එක්ක අපේ මනුෂ්‍යත්වය ඒ වගේම අධ්‍යාත්මිකව මම හිතන්නේ කියන්න ලියන්න හඬක් බවට පත්වන්නට මේ යෙදෙන සියලු දෙනාටම ආශිර්වාදය ලැබෙන්න ඕනයි කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ මේ මාතෘකාව මට දැනෙච්ච විදියක් තියෙනවා. දිවැසිවර සාහිත්‍යයේ මංපෙත් සාහිත්‍ය කියන්නේ අපිව සහිත කරන අපේ ජීවිත පිරිච්ච ජීවිත බවට පත් කිරීම තමයි සාහිත්‍යයෙන් කරන්නේ. ඒ කියන්නේ අපි ඔපුරවන්නේ ගුණ යහපත්කමින්, යහපත් සිතුවිලි වලින්, නිවැරදි දෘෂ්ටියකින් අපිව පුරවනවා. මම මතක් කරනවා බයිබලයේ වචනේ ජේසුගේ වචනයක් මිනිසා කැමෙන් පමණක් නෙවෙයි ජීවත් වෙන්නේ. දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සෑම වචනයක්මද අවශ්‍යයි කියන්නේ. ඒක සාහිත්‍ය විශේෂයෙන් ජීවිතය පිළිබඳ ප්‍රේමය, යුක්තිය, මනුෂ්‍යත්වය, ජීවිතයේ අතිශයින්ම සියුම් අධ්‍යාත්මික කාරණාවන් ගැන වචනයෙන් ලියන විදියෙන් කවියකින්, ගීතයකින්, නවකතාවකින් වෙන්න පුළුවන් ගද්‍ය පද්‍ය විදියෙන් අපිව පෝෂණය කරන පුරව. එතනදී ඒ සාහිත්‍ය වගේම අපි තව වචනයක් යොදනවා දිවැසිවර. මේ දිවැසිවර කියන දේ හරි වටිනා දෙයක්. මම හිතන්නේ හැම සමාජයකම දිවැසිවරු පහළ වෙනවා. බයිබලෙත් අපි දකිනවා ඒ දිවැසිවරු සම්ප්‍රදාය දෙවියන්ගේ හඬ බවට පත් වෙන පුද්ගලයෝ. ඉතින් මගේ පැතුම තමයි මේ අධ්‍යයන කටයුත්ත තුළින් දෙවියන්ගේ හඬ හොයාගෙන අද මේ සමාජයට ලෝකයට අවශ්‍ය දෙවියන්ගේ හඬ, ප්‍රේමයේ, යුක්තියේ, සාධාරණයේ හඬ හොයාගෙන ඒ හඬ බවට පත්වන්නට අපි හැමට හැකි වේවා. ඒ හඬ බවට පත්වලා ඒ හඬ අනිත් මිනිස්සුන්ට ගෙන යන්න ලියන අය ඒ ලියන දේ ක්‍රියාවට පත් කරන භාවිතාවක් බවට පත් කරන අය බවට පත්වීමට අපි හැමෝටම හැකි වේවායි කියලා මම ප්‍රාර්ථනා කරමින් මේ පටන් ගන්නා වූ හොඳ කටයුත්ත, මේ හොඳ ගමනට ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදේ, ශක්තිය, ධෛර්යය හැමෝටම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. ස්තුතියි ඇන්ටන් පියතුමා. මම ඉදිරියට අපි යමු. තරංග කිව්වා වගේ අපි බලාපොරොත්තු වෙන ඔබ අඛණ්ඩව සම්බන්ධ වුණාම ඒ කියන්නේ මේක පොඩි සහතිකයක් ලබා දීමත් අපි බලාපොරොත්තු වෙනවා. ඒකට ඔබ මේකට ලියාපදිංචි වෙලා සම්බන්ධ වෙන්න අඛණ්ඩව. බලාපොරොත්තු වෙන පුද්ගලයෝ නම් ටිකක් අපේ තරංගී නංගි කිව්වා. මේකේ පාඨමාලාවේ සමායෝජක වශයෙන් තරංගී සචිතුයි. ඔබට ඊටාම දුර්ලභ අවස්ථාවක් හම්බෙන්නේ ලංකාවේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ වටිනා පුද්ගලයෝ කීප දෙනෙක්ම හම්බෙනවා. කාන්තා චරිත, ඒ වගේම කත්යාන වගේ අය අපිට හැකියාව ලැබුණත් අනිත් පිරිස ඊටාම වැදගත්. අනිත් එක තමයි අපි කොළඹට ඇවිල්ලා කොහේ හරි හම්බෙනවට වඩා ඔබට පහසුවෙන් රාත්‍රී 8 වෙනකොට කෑම හදලා දේවල් ඈස්ති කරලා ඔබේ නිවසේ ඉඳන් සම්බන්ධ වීමත් ලොකු අවස්ථාවක්. ඒ නිසා කොහොම හරි මේ අවස්ථාව ඔබට සලස ගන්න පුළුවන්. ඔබ මග ඉඳියත් ඔබේ ෆෝන් එකෙන් ඔබට එකතු වෙන්න පුළුවන්. මේ අද ඉන්න තාක්ෂණික සමාජයේ තියෙන වාසිය කොවිඩ් වලින් පස්සේ අපිට ගන්න පුළුවන්. ඉතින් වැදගත් වෙන්නේ අඛණ්ඩව සම්බන්ධ වීම. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඔබ දැනට ලියනවද, ලේඛනයේ යෙදෙනවද කියන එක ප්‍රශ්නයක් නැහැ. සාහිත්‍ය ගැන කතා කිරීම, ඇසුරු කිරීම පවා රසිකයෙක් ලෙසත්, පාඨකයෙක් ලෙසත්, නරඹන්නෙක් ලෙසත් අපේ ජීවිත ප්‍රබෝධමත් කරනවා සහ ඒ තුල අපේ ආධ්‍යාත්මිකත්වය පුළුල් කරනවා. ඒ නිසා ඔබ ස්ථීර වශයෙන්ම පොඩි තීන්දුවක් ගන්න. පැය දෙකක්, සති දෙකක් කියන්නේ දවස් 14කට සැරයක් ඔබේ ආධ්‍යාත්මික පෝෂණය සඳහා මේ වැඩේ එක්ක සම්බන්ධ වෙනවා.
දැම්මම ඩයරියේ අදාළ ඉරිදා ඒ වෙලාව වෙන් කරගන්න පුළුවන්. ඒ වෙලාව කොතන ඉඳන් හෝ ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම අපි අන්තර්ජාලය හරහා පොඩි ඉඩක් හදාගන්න පුංචි platform එකක්. ඒකට ඔබ ලියන කුරුටු ගාන දේවල් යොමු කරන්න. ඒව ගැන අපි සාකච්ඡා කරනවා. ඒ වගේම මේකට අදාළ reading materials අපි සමහර ලිපි ලේඛන කියවන්න කියලා හිතෙනවා නම් අපි යෝජනා කරනවා ඒවා කියවන්න මේකේ දානවා අපි මේ group එකේ එහෙම නැත්නම් ඒ platform එකේ. එතකොට ඔයයි අධ්‍යයනය කරන්න පුළුවන්. ඔබට කැමති නම් print out එකක් ගන්න පුළුවන්. ඒ දේ කරන්න මම ඉල්ලා සිටිනවා පොතක් තියාගන්න නැත්නම් ෆයිල් එකක් තියාගන්න. මේ පාඨමාලාවේ දේවල් සහභාගී වෙන අතර ලියා ගන්න උත්සාහ කරන්න. අපි ස්ලයිඩ්ස් පාවිච්චි කරන්නේත් ඔබට උදව්වක් වශයෙන්. එහෙමනම් ඒ කාරණා කියලා අපි බලාපොරොත්තු සහගත හදවතින් ගැඹුරින් අපි මේකට සම්බන්ධ වෙමු. අද දවසේ පළවෙනි මාතෘකාව තමයි කිතුණු ලිවිසැරියේ අධ්‍යාත්මිකත්වය. කිතුණු ලිවීමක තියෙන ඕන අධ්‍යාත්මිකත්වය මොකක්ද? සෑම ලිවීමක්ම කිසියම් අධ්‍යාත්මිකත්වයකින් පණ ලබන්නම අවශ්‍යයි. එතකොට විශේෂයෙන් කිතුණු පිරිසක් ලෙස අපි මේ සාහිත්‍ය හෝ ලිවීමේ ක්ෂේත්‍රයට එද්දී අපේට තියෙන විශේෂ තත්වයක් තියෙනවාද අපේ ස්පිරිචුවැලිටි එකේ ආධ්‍යාත්මිකත්වයේ. දැන් මේක ටිකක් වෙනස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට කිතුණු හෝ ආගමික කියලා ගත්තම ඉතා පැහැදිලිව මේක ක්‍රිස්තියානි කියන පොදු පදනම තියෙන්නේ. කතෝලික හෝ වෙනත් එක සභාවක් කියන එක නෙමෙයි. ක්‍රිස්තියානි කියන්නේ විශාල පුළුල් එකක්. ඕනම කෙනෙක්ට ඒක තුල එකතු වෙන්න පුළුවන්. දේව ධර්මයේ කියන එක තමයි සාමාන්‍ය වචනය. නමුත් ඇත්තටම දේව ධර්මයේ කියන්නේ පසු කාලීනව නිර්මිතයක්. කොච්චර දේව ධර්මයේ තිබුණත් වැඩක් නැහැ. අධ්‍යාත්මිකත්වයේ විසින් තමයි අපි ඉස්සරහට ගෙනියන්නේ. ඒ නිසා තියොලොජි නෙමෙයි ඇත්තටම වඩා වැදගත් වෙන්නේ ස්පිරිචුවැලිටි කියන එක. not theology but spirituality. ආධ්‍යාත්මිකත්වය මොකක්ද කියන එක. ඉතින් මම කැමතියි මේක හරහා මේ පින්තූරේ තියෙන යතුරක්. ලිවීම පොතක් එක්ක යතුරක්. අපිට අවශ්‍යයි යතුරක්. අපිට අවශ්‍යයි අරගන්න අපේ ඇතුළාන්තය ගැඹුර. ඒ නිසා සාහිත්‍යය කියලා කියන්නේ අපේ මනුෂ්‍යත්වය විවර කරගන්න තියෙන යතුරක්. අපේ ඇතුළාන්තේ විවර කරගන්න තියෙන යතුරක්. අන්න ඒ නිසා තමයි මේ සංකේතය තෝරගත්තෙත් මේ කතාවට මේ පින්තූරේ තෝරගත්තේ. ඔබට යතුරක් ලැබෙන්න යනවා. ඔබේ ජීවිතයේ දෙස බලන්න සහ ලෝකයේ දිහා බලන්න. ඒ යතුරෙන් අපි අරගමු මේ අති සුන්දර ලෝකයක් සාහිත්‍යය කියලා කියන්නේ. දැවැන්ත ලෝකයක්. ඒකට ඇතුල් වෙන්න උත්සාහ කරමු. අපි පොඩි කාමර වලට ඇතුල් වෙලා ඇති. නමුත් ඒක විශාල මන්දිරයක්. අපි අරගන්න බැරි වෙච්ච දොරවල් අරගනිමු. ඒ වලින් ඇතුල් වෙලා ඒකේ විශිෂ්ටත්වය දකිමු. හොඳයි. එතනින් අපි ඉස්සරහට යමු. මම මුලින්ම කැමති ඔබ එක්ක බෙදා ගන්න සාහිත්‍ය කලාව, සංගීතය. ඒවා කොහෙද තියෙන්නේ? මම ටිකක් අලුත් වචනයක් පාවිච්චි කරනවා ක්ලැරෙන්සියානු අර්ථකථනය කියලා. ක්ලැරෙන්සියානු කියන එක ගත්තේ මම අපේ විශිෂ්ට ගායකයෙක් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ක්ලැරන්ස් විජේවර්ධන. ක්ලැරන්ස් විජේවර්ධන මේ ගැන කියපු අදහසකින් මම ඇතුල් වෙන්න කැමතියි. ක්ලැරන්ස් සාමාන්‍ය පොප් ගායකයෙක් ලෙස සලකන්නේ ජනප්‍රිය දහරාවේ. නමුත් එයා ඉතාම ගැඹුරක් තිබිච්ච ගායකයෙක්. ක්ලැරන්ස්ගෙන් වෙලාවක විශ්වවිද්‍යාල ශිෂ්‍ය කණ්ඩායමක් අහන ඔය ප්‍රශ්නය ක්ලැරන්ස් අයියේ සංගීතය කොහෙද තියෙන්නේ? ඒක කොතනද ප්ලේස් වෙන්නේ ලෝකේ කියලා. එතකොට මේ ක්ලැරන්ස්ට තියෙන්නේ බැප්ටිස්ට් පදනමක් මගේ මතක හැටියට උ ක්‍රිස්තියානි බැප්ටිස්ට් වෙන්න ඕන. ඔහු එකපාරට කියන්නේ මෙන්න මේ පින්තූරය. ඔබ දකින මේ ස්ක්‍රීන් එකේ. මේක තියෙන්නේ සාන්ත පීතර බැසිලිකාවේ විශිෂ්ට කෘතියක්. මේකේ තියෙන්නේ දෙවියන් වහන්සේ මිනිස් රූපයක් දීලා තියෙනවා. මේ පැත්තේ ඉන්නේ ආදම්. පළවෙනි මිනිසා මවපු. දෙවියන් වහන්සේ පහතට එනවා තමන් මවපු මිනිහා සුන්දරද කියලා බලන්න. බයිබලේ තියෙනවානේ ඇවිල්ලා සුන්දරයි කියලා උන්වහන්සේ දැක්කා කියලා. මිනිහා මවල කියන එක අති සුන්දරයි කියලා. ක්ලැරන්ස් මේක අරගෙන කියනවා මේ චිත්‍රයේ මේ ඇඟිලි දෙක එක පැත්තකින් දෙවියන් වහන්සේ ඉහළ සිට ඇඟිල්ල දික් කරලා තියෙනවා. දිව්‍යත්වය චිත්‍ර ශිල්පියා.
අනිත් පැත්තෙන් පොළවේ ඉඳලා මහා පොළවේ නිසා ඉඳලා ආදම් තමන්ගේ ඇඟිල්ල දික් කරලා දෙනවා. දැන් මේක අපි ලොකු චිත්‍රේ නැතුව මේ ඇඟිලි දෙක ළඟට එන්න. අපි ඒක කැප්චර් කරොත් අපි තාම පොඩි තැනකට ගියොත් අපි සම්පූර්ණයෙන් ඇඟිලි දෙක ගෑවෙන නොගෑවෙන සීමාවේ තියෙන්නේ මේ දෙක. ක්ලරන්ස් කියනවා සාහිත්‍ය කලාව සංගීතයේ තියෙන්නේ ඔන්න ඔතන මල්ලිලා. කොතනද? දිව්‍යත්වයේ සහ මනුෂ්‍යත්වයේ එකට යාවෙන කියලා. මේක හරි වැදගත් කාරණයක්. දේවත්වයා මනුෂ්‍යත්වයේ ගෑවෙන නොගෑවෙන මේ දෙක එකට මේ ඇඟිලි දෙක ළඟ තියෙන්නේ මෙන්න මේ ඇඟිලි තුඩු අතර තියෙන්නේ සාහිත්‍යය. ඒක දිව්‍යමය මාධ්‍යයක්. එතකොට මනුෂ්‍යව දේවත්වයේ සඳහා ඔසවන එයාගේ දිව්‍යමය වටිනාකම මනුෂ්‍යයාගේ ශරීරයක් ලෙස පංචස්කන්ධයක් ලෙස ඇඟක් ලෙස විතරක් තියෙන වටිනාකම නෙමෙයි. මනුෂ්‍යයාගේ තියෙන එක තමයි ආධ්‍යාත්මික වටිනාකම. ඒ ගැඹුර සඳහා මිනිසා ඔසවන්න දේ සාහිත්‍ය කලාව උන්නතන තියෙනවා. අපිට අවශ්‍ය අන්න එවැනි සාහිත්‍යයක් ඒ දිව්‍යමය මාධ්‍යයට තමයි අපි ඇතුල් වෙන්නට ඕන, ඇතුල් වෙන්නට අවශ්‍ය. ඒක සඳහා තමයි අපි මේ යොමු වෙන්නට හදන්නේ. දැන් මම එතනදී ඔබ එක්ක දෙවැනි අදහස බෙදා ගන්න කැමති. කලාව සාහිත්‍ය කියන්නේ නිෂ්පාදනයක්. සාහිත්‍ය නිපදවන්නේ මිනිස්සු. ඒක මිනිසාගේ කායික හා මානසික ශ්‍රමය යොදලා කරන ප්‍රොඩක්ෂන් එකක්. නිමැවුමක්. ප්‍රොඩක්ට් එකක් නිෂ්පාදනය. මිනිසාගේ නිෂ්පාදන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි භෞතික නිෂ්පාදනය. භෞතික නිෂ්පාදනය. බඩු බහන්න අපට පේන ඒවා. ඊළඟ එක තමයි ආධ්‍යාත්මික නිෂ්පාදනය. ආධ්‍යාත්මික නිෂ්පාදනය. මේක මාක්ස්වාදයේදීත් මේ විදිහටම තමයි නිර්වචනය කරන්නේ. මේ භෞතික නිෂ්පාදනයන් නොවන ආධ්‍යාත්මික නිෂ්පාදනයන් ස්පිරිචුවල් ප්‍රොඩක්ෂන් තමයි සාහිත්‍ය කලාව දර්ශනය. එතකොට ධාර්මික චින්තා ආගම් කියන එක පසු අපි කල්පනා කරමු ධාර්මික චින්තනය. ඒවා විද්‍යාත්මක චින්තනයන් අධ්‍යාත්මික නිෂ්පාදනයන්. ඒවා භෞතික නැහැ. ඒවා ආධ්‍යාත්මිකව තමයි ස්පර්ශ වෙන්නේ. භාණ්ඩයක් වගේ පේන්නේ පොත කියන්නේ භාණ්ඩයක් කියලා වාට කියන්න පුළුවන්. නමුත් පොත කියන්නේ පිටු ටික නෙමෙයිනේ. කවිය කියලා කියන්නේ අකුරු ටික නෙමෙයිනේ. ඒ හරහා අපි සංස්පර්ශ කරන අපිට ස්පර්ශ වෙන දේ ආධ්‍යාත්මික නිෂ්පාදනය. ඒක අස්පර්ශීයයි. අපිට ඒක අල්ලන්න බෑ. අපි කොහෙද අපේ කවියෙන් තියෙන රසවින්දනය කොහෙද තියෙන්නේ? ඒක අපිට මෙහෙම අල්ලලා පෙන්වන්න බෑනේ. ඒක තමයි මිනිස් ආධ්‍යාත්මිකත්වයේ එක්ක බැඳෙන දේ. ඒ නිසායි මේක ආධ්‍යාත්මික නිෂ්පාදනයක් කියන්නේ. අන්න ඒක අපි යෙදෙන කෙනෙක් වශයෙන් මම තේරුම් ගන්න ඕන මං කරන්න යන නිෂ්පාදනය එහෙම එකක්. ඒ නිසා ඒ නිෂ්පාදනයක් තමයි කලාව සාහිත්‍ය කියන්නේ. එතකොට මේ ඇත්ත සාහිත්‍ය කලාව එහෙම කිව්වම බොරු ව්‍යාජ එකකුත් තියෙනවා. ඒක පැහැදිලි. ව්‍යාජ මවාපාපු සාහිත්‍යයක් තියෙනවා. අපි ඒකට කියන්න බෑ අපිට ඇත්ත සාහිත්‍ය කියලා. ඇත්ත සාහිත්‍යයට මිනිසා අධ්‍යාත්මිකව ඉදිරියටත් ඉහළටත් ගෙන යා හැකියි. මේක මගේ ප්‍රකාශනයක් නෙමෙයි. මේ පිළිබඳව කතා කරපු මේ ධාරාව සාහිත්‍ය ධාරාව ගැන විද්වතුන් කීප දෙනෙක්ම කියපු කාරණාවක් මම සාරාංශ කරන්නේ මිනිසාව අධ්‍යාත්මිකව ඉදිරියටත් ඉහළටත් ගෙනියන්න පුළුවන්. හරි වැදගත් වචන දෙකක්. අධ්‍යාත්මිකව මිනිහව ඉදිරියට ගෙනියනවා, තල්ලු කරනවා, ඉස්සරහට යනවා. ඉන්න තැන ඉන්න මිනිහෙක් නෙමෙයි. සාහිත්‍ය සේවනයෙන්, සාහිත්‍යකරණයේ නිරත වීමෙන් ඔහු ආධ්‍යාත්මිකව ඉදිරියට යනවා. ඒ වගේම ඉහළට යනවා. ඉහළ තලයකට ආධ්‍යාත්මිකව ඉන්න ඔහු ඉන්නේ අපි කියන්නේ පහත් මනුෂ්‍යත්වයකින් ඉහළකට ගෙන යන්න සාහිත්‍යයට පුළුවන්. ඒතර සාහිත්‍යකරුවා ඒක යෙදීම කියලා කියන්නේ මහ විශාල අපි කිව්වොත් ආගමික කටයුත්තකටත් එහා ගිය
ගැඹුරු එකක්. මොකද අපේ ආගමික කටයුතු මතු පිට තියෙන්නේ. අද ඒවා මේ පිළිවෙත් වෙලා තියෙනවා. ඒ නිසා මේකේ අද වෙනකොට ආගමික කාරණාව අභිබවා ගිහිලා මේ ආධ්‍යාත්මිකත්වයේ පුබුදු කරන ආගමික සීමා පැනලා ගිය ප්‍රධාන ක්ෂේත්‍රය බවට සාහිත්‍ය කලාව පත් වෙමින් තියෙනවා. ඒක අපි ඉදිරියේදී තව ගැඹුරට සාකච්ඡා කරමු. ඊළඟට පොඩි දෙයක්, මොකද කිතුණු කියලා එකක් තියෙන නිසා මේ කතාව පැහැදිලි කරගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් මේක මේ ආගමික මොකක් හරි මූලධාර්මික වැඩක් කියලා. නෑ. කලාව, ආගම සහ ධර්මය කියන තුන අපි වෙන් කරගන්න ඕන. ධර්මය කියන්නේ පොදු විශ්වීය දෙයක්. ආගම් කියලා කියන්නේ මේ ධර්මයක්, කිසියම් ශාස්ත්‍රවරයෙක් කියපු ධර්මය ධාර්මික චින්තාවන් කිසියම් දෘෂ්ටිවාදයක් තුල ගොනි කරලා තියෙනවා. දෘෂ්ටිවාදයක් තුල. ඒ වගේම ඒවා සංවිධානාත්මක ව්‍යුහයක් තුලට දාලා තියෙනවා. ස්ට්‍රක්චර් එකක් අස්සේ තියෙනවා. ඒතර යේසුස් වහන්සේව ක්‍රිස්තියානි බෝධලයක් වෙන්නේ අර දෘෂ්ටිවාදය සහ ව්‍යුහය. මොකක් හරි සබාවන් මේ ව්‍යුහයේ ඒක කරගන්න නිසා. නමුත් ජේසුස් වහන්සේ කියන්නේ මානවයාට අයිති පොදු වස්තුවක්. ඒතර ධාර්මික චින්තනය ගත්තොත් පොදුයි. ඒකෙන් ගොඩක් අය ඉන්ස්පයර් වෙනවා. ඒකට ආගමික සීමාවක් නැහැ. ඒක හරි වැදගත්. ඒතර අපි මේ කතා කරන්නේ ධාර්මික චින්තනයක බැඳිච්ච එකක්, පුදු ආගමික කාරණාවක නෙමෙයි. සැබෑ සාහිත්‍යකරුවෙක් ධර්මයේ මිතුරෙක් වෙන්න පුළුවන්. ස්ථිරෙම ඔහු ධර්මයේ මිතුරෙක්. උට ධර්මයක විවාදයක්, විරසකයක්, ප්‍රතිතර්කයක් නැහැ. හැබැයි සමහර විට සැබෑ සාහිත්‍යකරුවා ආගමේ හතුරෙක් වෙන්න පුළුවන්. ඇයි ආගම කියලා කියන්නේ අර දෘෂ්ටිවාදය විසින්, ව්‍යුහය විසින් මේ සාහිත්‍ය දරෙන්ම ඉතිහාසය තුලම එහෙම සලකලා තියෙනවා. අපි දන්නවා මෑත කාලේ ගත්තොත් සල්මන් රුෂ්ටි වගේ අය, ඒ වගේ අර ලංකාවේ සක්ෂිතට වෙච්ච දේ අපි දන්නවා. සක්ෂිත ලියපු කෙටි කතාවෙක එයා දවස් 200ක් එයාට ඉන්න විදින පොලිස් කූඩුවේ. ඒක අන්න ආගම ඔව්ව හතුරෙක් ලෙස සිතන්න පුළුවන් අර දෘෂ්ටිවාදයෙන්. හැබැයි බුදුන්ට එහෙම හිතෙන්නේ නැහැ. ජේසුස් වහන්සේට එහෙම හිතෙන්නේ නැහැ. නබීට එහෙම හිතෙන්නේ ලැජ්ජා ලියපු තස්ලිමාගේ හිස ගන්න ඕන කියලා. මේක හරි වැදගත් කාරණයක්. අපි ඒක ගැඹුරින් තේරුම් ගන්න උත්සාහ කරමු. අපි මෙතනදී මේ තාම පටු විදිහේ කාරණාවකට නෙමෙයි ඇතුල් වෙන්නේ. අපි කිතුණු කියලා කියන්නේ පුළුල් තැනක ඉඳලා. ඒක නිසා සාහිත්‍යයයි ධර්මයයි බොහොම අත්වැල් බැඳගෙන යනවා. සමහරට ආගම ධර්මයෙන් ඈත් වෙන හැම විටම සාහිත්‍ය එක්ක විරසක වෙන්න පුළුවන්. යම් යම් තත්වයන් වල. එතකොට දැන් කිතුණු ලිවිසැරිය කියපු නිසා කිතුණු ලේඛකයා ගැන අපිට යමක් කියන්න වෙනවා. එතකොට කිතුණු ලේඛකයා කියන්නේ කවුද? පොඩි හැඳින්වීමක් දීලා යන්න. කිතුණු සාහිත්‍යදරයෙක් කියන්නේ මේ කිතුණු සභාවක බෞතිස්ම ලැබූ කෙනෙක් කියන එක නෙමෙයි. ඒක ඉතාල වැදගත්. හරි. එයා ඒ ලේඛක නැත්නම් කිතුණු ලේඛක හවුලක මොන සභාවකෝ ලේඛක හවුලක සමාජිකයෙක් නෙමෙයි. ඒක අනිවාර්ය කාරණාවක් නෙමෙයි. ඒ වගේම කිසියම් සභාවක අපි කියන ආගමේ ආරක්ෂාව වෙනුවෙන් ලියන කෙනෙක් කියන එකත් නෙමෙයි මෙතන අදහස් කරන්නේ. ක්‍රිස්තු සාරය නැත්නම් ප්‍රේමයේ දහම. ක්‍රිස්තුස් වහන්සේගේ සාරය තමයි ප්‍රේමය. ඒකෙන් එහා ක්‍රිස්තියානියක් නැහැ. ඒතර ප්‍රේමයේ දහම මත පදනම්ව සාහිත්‍යකරණයේ යෙදෙන කෙනෙක් ඉන්නවා නම් එයා කිතුණු ලේඛකයෙක් වෙනවා. සමහර විට එයා ඉපදෙනකොට මේ ආගම එයා අනාගමිකයෙක් වෙන්න පුළුවන්, නිරාගමිකයෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු ප්‍රේමයේ මත පදනම්ව ලියනවා. එතකොට සමහර විට ක්‍රිස්තියානි කෙනෙක්ට වඩා ඔහුගේ ප්‍රේමයේ මත පදනම් වූ ලියවිල්ල අපිව ලං කරනවා අර අපි ඉස්සෙල්ලා කිව්ව ආධ්‍යාත්මික ගැඹුර වෙත. දැන් මම නිකම් පෞද්ගලිකව ඔබට කියන්න මාව ගොඩක් ගැඹුරින් ක්‍රිස්තියානියේ ගැඹුරට ලං කරලා තියෙන ලංකාවේ ලේඛකය ගත්තොත් ඒ කිසිවෙක් ක්‍රිස්තියානි ලේඛකයෝ නෙමෙයි. නාමධාරී. මාව ගැඹුරින් ක්‍රිස්තියානිට ලං වෙලා තියෙන මගේ උසස් පෙළ කාලේ ඉඳන් ලං කරපු කෙනෙක් තමයි මහගමසේකර. ඔහු බෞද්ධයෙක්ගෙන් බැලුවොත් ඔහු එහෙම නාමකරණය වෙලා නැහැ එහෙම. එතකොට විශ්ව සාහිත්‍යයේ බැලුවොත් ජිබ්‍රාන්, කලිල් ජිබ්‍රාන් වගේ ලේඛකෙක්.
ඔවුන් කෙලින්ම ක්‍රිස්තියානි සභාවක හෝ ක්‍රිස්තියානි ලේඛකවුල කෙනෙක් නෙමෙයි ගැඹුරු විදියට. දැන් වර්තමානයේ වෙනකොටත් එහෙම ගොඩක් ලේඛකයෝ ඉන්නවා අපි ලං වෙන. අපිව ගෙනියන මේ ප්‍රේමයේ දහමට. ඒ නිසා මේකත් ඇති කරගන්න. ඒ නිසා ඔබ එසේ මේක පටු තැනක නෙමෙයි පුළුල් තැනක දකින්න. එතකොට ආධ්‍යාත්මය කියන එකත් අපි චුට්ටක් පැහැදිලි කරගන්න වෙනවා. මේ ආත්මය කියන අදහස නෙමෙයි. නමුත් මේ දෙකම එකට යොදන්නේ දැන් ලංකාව තුළ. ඔබේ ආත්මය නැති කරගන්න එපා කියලා කියන්නේ අර ශරීරයෙන් වෙන් වෙලා කොහෙට හරි යන ආත්මය නෙමෙයිනේ. මනුෂ්‍යත්වය නැති කරගන්න එපා කියන එකනේ. ඒ නිසා මේ ආධ්‍යාත්මික කියන්නේ ඉන්ද්‍රියක් නෙමෙයි. එක රුසියානු ලේඛකයෙක් එයාගේ පොත තියෙනවා ඕගොල්ලෝ බලන්න කලාවේ ආධ්‍යාත්මිකත්වය කියලා පොතක් චිත්‍ර කලාව සම්බන්ධයෙන් ආපු එක කියවන්න එයා කියනවා සමහරු මේ ආධ්‍යාත්මය කිව්වම එන වැරදි අදහසක් දෙන්නේ අන්තවාදී වෙනවා එක විද්වතෙක් කිව්වා කියලා මම මිනි මෙච්චර කපලා තියෙනවා මට ඔය ආධ්‍යාත්මය කියලා එකක් නම් හම්බුන්නේ නැහැ මෙච්චර මිනි කපද්දි කියලා හදවත හම්බුණා නම් මන හાર્ට් එක කියලා ඒ වගේ තැනක නෙමෙයි මේ ආධ්‍යාත්මය කියලා කියන්නේ මනුෂ්‍යයාගේ තියෙන භෞතික නොවන අතුලාන්ත ගැඹුරක් තියෙනවා මිනිහෙක් තුළ. මිනිහා සියලු ශරීරය අසු නොවන ගැඹුරක් ඒක. එතකොට ඒ ජේසු කිව්වා ආත්මය නැති කරගත්තොත් කවර පළක්ද කියලා උන්වහන්සේ කියන්නේ ඔන්න ඕකට. ඒ ආධ්‍යාත්මය නැති කරගන්න එපා. ඔබ තුල මේ මහා තියෙන ගුණය නැති කරගන්න එපා. ඒතර මෙතනදී අපි කතා කරන්නේ දේ මිසක්ක ආර පිම්පමුණවලා හොයි යම් විදියකින් මේ ආත්මය ස්වර්ගයට යන ආත්මයක් ගැන කතාවක් නෙමෙයි ගැඹුරු මනුෂ්‍ය භාවය ගැඹුරු අතුලාන්තය අර W.A. අබේසිංහ මහත්තයා කියන සාහිත්‍ය කියන්නේ සහිත බව මොකෙන් සහිත බවද මනුෂ්‍යත්වයේ ගැඹුරින් සහිත බව කියලා. අන්න ඒක අපි මෙතනදී මතකයට නගාගමු. ඒ නිසා මම මේ වචන දෙක පැහැදිලි කළා කිතුණු සහ අධ්‍යාත්මය කියන එක. දැන් ජීවිතේ ගුණාත්මක අගය වශයෙන් සැලකෙන්නේ මනුෂ්‍යයාගේ ශාරීරික අවශ්‍යතා පිරිමැසීමට අතිරේකව ඔහු ඇය පතන මානසික හා අධ්‍යාත්මික තෘප්තිය. මේක ඉතා වැදගත් දෙයක්. අපි කියන්නේ ගුණාත්මක අගය කියන්නේ මොකක්ද මනුෂ්‍යයෙක්ගේ ක්වොලිටි එක. තොර ශාරීරික අවශ්‍යතා පිරිමැසීම කෑව බිව්වා නිදිය ගත්තා ලිංගික තෘප්තිමත් භාවයක් ලබා ගත්තා ඒකට එහා ගිය මානසික හා අධ්‍යාත්මික තෘප්තියක් තියෙනවා. මෙන්න මේක තමයි මිනිහයි ගුණාත්මක භාවයේ වශයෙන් සලකන්නේ. එය පුබුදු කර ගැනීම තමයි අපි මෙතනදී කතා කරන දේ. දැන් අපි මෙහෙම හිතමු දැන් මේ අධ්‍යාත්ම කෙනෙක් පොතක් ලියනවා. එයාගේ අරමුණ මුදල් ලිපෙයි. ආට හිතන මේක ගැන ලිව්වොත් අපිට හොඳ ගාණක් හොයන්න පුළුවන් මාකට් කරන්න පුළුවන්. ඒතර එයා මේ පොත ලියන්නේ ඉන්නේ අරමුණක මුදල් ලිපීම. තව කෙනෙක් ඉන්නවා එයා ලියනවා එයාගේ අරමුණ කීර්තිය. නමක් ලේඛකෙක් ලෙස නමක් ගොඩනගා ගන්න. සම්මානයක් දිනා ගන්න විදියට මම මේක ලියලා මේ වෙලාවේ එහෙම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා නම් සම්මානයන්නේ මෙන්න මේ අතට මම මේ විදිය නිර්මාණය කරලා ඒකට ඇතුල් වෙනවා. එතකොට මේ අරමුණු දෙකම අපි හිතන ලේඛනයේ ආධ්‍යාත්මික පක්ෂය නියෝජනය කරනවාද කියලා ඔබට හිතන්න පුළුවන්. කෙනෙක් පොතක් මුදලක් යනවා ඒ පොතෙන් මුදලක් උපයන්න ඕනේ. ඒක නෙමෙයි හැබැයි අරමුණ මුදල ඉපයීම නම් කෙනෙක් ලිවීම නිසා එයාට යම් කීර්තියක් ගොඩනගෙන්න පුළුවන්. එයාව පිළිගැනීමට ලක් වෙන්න පුළුවන්. නමුත් එයාගේ එකම අරමුණ එයා හිතනවා මේ සැරේ මගේ තමයි සම්මානය. ඊට පස්සේ ඒක ඉවරුණායින් පස්සේ ගහමරා ගන්නවා. පිට කසා ගැනීම කරනවා. අරක දුන්නේ එයාට මඩ ගහනවා. ඒතර එයාගේ අරමුණ පිළිබඳ. තව කෙනෙක් පොතක් ලියන ඔහුගේ නැත්නම් ඇයගේ ඒ වචන දෙක මෙතන තියෙන්න ඕන මූලික අරමුණ තමා දකින සත්‍ය. තමාගේ ජීවිතේට බලපාපු දේ, තමාව කම්පණයටපත් කරපු දේ, තමාට මිනිස්සු එක්ක බෙදා ගන්න තියෙන ජීවිත ගැඹුර, ප්‍රේමය පිළිබඳ ගැඹුරු අත්දැකීම් බෙදා ගන්න. මෙන්න මෙතනදී තමයි ලිවීමේ අධ්‍යාත්මිකත්වය අපිට සොයන්න වෙන්නේ. ඒතකොට තමාට ලියන්න තියෙන කාරණාව අපි ඒ විදිහට දකින්න ඕන. ඒතර ඒ ආධ්‍යාත්මිකත්වයක් සහිත කෙනෙක්ට තමයි ඒ ජන සමාජයට ඒ ප්‍රේමයේ කාරණාව මිනිස්සු අවදි කරන කාරණාව මිනිස්සු අර ඉහළට සහ ඉදිරියට ගෙනියන කාරණාවට දායක වෙන්න පුළුවන්කම තියෙනවා.
අපි බලමු මේ ස්ලයිඩ් එක නිහඬව. ලිවීම යාඥාව. ඒක භාවනාවක්. යාඥාවකින් යුතුව ලියන්නට අවශ්‍යයි. ඒ කියන්නේ සුද්ධාත්මයාණනී කියලා ඔරසමක් කියලා ලියනවා කියන එක නෙමෙයි. මුළු ඒ කියන්නේ Taman ලියන දේ තුල Taman ඉන්නේ ගැඹුරු යාඥාවක ඇහුම්කන් තියෙන. ඒක භාවනාවක් ලෙස ලියන්න. චිකිත්සාවක්, තෙරපි එකක්. ඔබ ලියනකොට ඔබේ ඇතුළාන්තයේ දොරට දාන්න පුළුවන්. ඒක පබ්ලිෂ් කරත් නැතත් ඔබේ ස්ට්‍රෙස් ආතතියෙන් මිදෙන්න. දැන් කෙනෙක් Tamanට වේදනාවක් ආව මේක ලියනවා කියන්නේ ලොකු හීල් වීමක්. සුවපත් වීමේ ක්‍රියාවලියක්. අපි මනෝවිද්‍යාත්මකවත් අපි කියනවා ලියන්න, ඔබ ඩේ නෝට්ස් ලියන්න. ඔබ සමහර ඒවා ලියලා ඉවර කරන්න. ඒක ලියලා පොඩි කරලා විසි කරන්නත් පුළුවන් සමහර වෙලාවට. නමුත් ලිවීම හේම දෙයක්. ඒ නිසා ඔබ හිතන්න එපා ඔබට ලියන්න බැහැ කියලා. ඒ හැමෝටම ලියන්න පුළුවන්. ඒක ඔබ ලිවීමේ දක්ෂයෙක්ද කියන එක මත තියෙන එකක් නෙමෙයි. ඒක ඔබට පෞද්ගලික අභ්‍යාසයක් ලෙස උනත් ගැඹුරු වැදගත් චිකිත්සාවක්, යාඥාවක්. ඒක හරිම වැදගත්. මෙන්න මෙහෙම කියනවා. ඒ කියන්නේ මේ ලේඛකයා මෙතන නැහැ. ඒක මම උපුටණය ඔබට කියන්න කැමතියි. Taman ලියන දේ තුලට සිය සකල ආත්මය ඇතුළත් කරයි. ඒක හරි වැදගත්. ඔහුට එහිදී අන් සියල්ලම අමතක වෙයි. ඔහු නැත්තම් ඇය ලියන්නේ තමාටම අමතන්නාක් මේ යාඥාව කියන්නේ මගේ හිතේ මම ලියන මටම අමතනවා. නැතහොත් මේ මුළු ලොවේ තමාට ඊටාම ළඟ ආදරණීය කෙනාට තනත්තාට තනත්තියට අමතන්නාක් මෙන් ලියන්න. ඔබ දෙවියන්ට අමතන්නාක් මෙන් ලියන්න. ඔබ වැඩියෙන්ම ආදරය කරන කෙනාට අමතන්නාක් මෙන් ලියන්න. සිය සිතුවිලි වලට පියාපද්දී ඒවාට නිදහසේ ප්‍රියාසර කිරීමට සැලැස්විය හැකි විට පමණයි. ඒ නිසා මේක හරි වැදගත්. ඔබ හැම කෙනාටම පුංචි දෙයක් අද දැනිච්ච ඔබ ලියන්න. ඒ ලිවීම තුළ ඔබට ඔබව හම්බෙනවා. ව්‍යාජව ලියන්න එපා. මං කිව්වේ ඒකයි වෙන අරමුණකින් නෙමෙයි ලියන්න. ඔබම ඔබ ඒකේ සුවපත් භාවය අත්දකින්න. ඒක විනාඩි 10ක් වෙන් කරන්න. ඔබේ යාඥාවේ කොටසක් කරගන්න. ඔබේ භාවනාවේ කොටසක් කරගන්න. ඔබේ දෛනික නිදහස් වීමේ කොටස බවට පත් කරගන්න. ඒක ඖෂධයක් ගන්නවා වගේ එහෙම කරන්න. ඒක තමයි වැදගත්. ලිවීම පළ කිරීමටම නෙමෙයි. ඒක වැදගත්. අද ඕනතරම් අවස්ථා තියෙනවා. දැන් අපි තරුණ කාලයේ මීට අවුරුදු 30 පාසල් යනකොට ගත්තොත් 33කට විතර ඉස්සෙල්ලා නැත්නම් 35කට ඉස්සෙල්ලා පළ කිරීමට අවස්ථා නැහැ. අපි බිත්තිපත්‍රයක් පොඩි හදාගෙන පළ කරා. අද අවස්ථා තියෙනවා. ඔබට කියන්න තියෙන්නේ දිගටම ලියන්න. දවසකට පිටුවක්වත් ලියන්න. පළමු ලිවීම පළවීම දුර්ලභ අවස්ථාවක්. දැන් ඒකේ ප්‍රහර්ෂය මම ඉඳලා තියෙනවා. මම ලියපු පළවෙනි එකම පළ වෙලා තියෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් අර්නස්ට් පෝර්ටර් පියතුමා එයාගේ පළ වෙලා තියෙන 68 වෙනි ලිපිය. ඒතකොට එයාට මා විශාල ඉවසීමක් තියෙන්න ඕන. අපිට තියෙනවා මේක මගේ දායි මේක වැටෙයි එහෙම. අද ඉතින් පත්තර නැති වුණත් ඔබට Facebook එකේ ඒක දාන්න පුළුවන්, සෝෂල් මීඩියා වල දාන්න පුළුවන්. පළ කරන්න හදිස්සි වෙන්න එපා. ඒක පොඩි දුර පරීක්ෂාවක්. තමන්ගේ හිතවත් කණ්ඩායමක බෙදා ගන්න. දැන් ඔබට පුළුවන් ඔබේ ලිවීම එවන්න. අපි මේකේ අවස්ථා හදලා තියෙනවා. ඒක ගැන පොඩි ਵਿਚාරයන් කරන්න, අඩුපාඩු ගුණදොස් කරන්න. අපේ කණ්ඩායමට පුළුවන් එක්කෙනෙක් ලියන එක ඔබ 30 දෙනාට ඒකට පොඩි කමෙන්ටුවක් දාන්න. එහෙම දෙයක් අපි සකස් කරගන්න උත්සාහ කරමු. මම කියන්න උත්සාහ කළේ දින සටහන් ලෙස හරි ඔබ යමක් ලියන්න ආරම්භ කරන්න. පළවීම නෙමෙයි. අද තමයි මේ පට ගාලා පළ වෙන ලියන කතන්දර තියෙන්නේ. නමුත් ඉවසීම ඊටාම වැදගත්. හොඳයි. දැන් අපි එනවා අපේ එකේ තිබිච්ච එක දිවැසිවරයෙක්. දිවැසිවරියක්. ක්‍රිස්තියානිය තුල ඊටාම වැදගත් සංකල්පයක් දිවැසිවර භාවය. දිවැසිවරයා කියන්නේ පේන කියන්න නෙමෙයි. පේන කියන්නේ නෙමෙයි අපේ තියෙන එක. එයා අනාගතය ගැන විතරක් නෙමෙයි මේ වර්තමානය ගැන එයා කියන එයා දකින්න. මොකක්ද දෙවියන් කැමති දේ? මොකක්ද ප්‍රේමය? මොකක්ද යුක්තිය? මොකක්ද අපි නිදහස් වෙන ගමන?
ඇයි අපිට වැරදුනේ? ඇයි මං වෛර කරන්නේ? ඇයි මම මේ දුක් විඳීමටපත් වෙන්නේ කියන එක දකිනවා. ඔහු දකින්නේ ගැඹුරු මෙනෙහි කිරීමක ඉන්න නිසා. ඉතින් ඒ නිසා ඔහු හරි දේ දකින්න අවශ්‍යයි. දකින්න නම් හදාරන්න ඕන. හදාරීම පුද්ගලිකව වෙන පොතක් ගිහලා විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වෙන්න ඕනේ. එහෙම පුළුවන් නම් එහෙමත් කරන්න. නමුත් ඒ වලදී හරි පරිස්සම් වෙන්න ඕන. දෘෂ්ටිවාද ඔලුවට එනවා. ගුරුකුල ඔලුවට එන්නේ නැහැ. ඉතින් විවෘත මනසකින් කරන්න. ඊටම වැදගත් දිවැසිවර සංගයක කොටස්කරුවෙක් වෙන්න. හැබැයි ඒකේ විතරක් රැඳිලා ඉන්න එපා. පිටස්තර ලෝකයට විවෘත වූ මම අන්තිමට දාලා තියෙන වචන ටික ගන්න. පිටස්තර ලෝකයට විවෘත වෙච්ච ගාන්ධි කියන වගේ කවුළු අරින්න. හැබැයි විවෘත වෙච්ච දිවැසිවර සංගයක ඔබ කොටස්කරුවෙක් ඕපපාතිකෙක් වෙලත් බෑ. එතකොට පුද්ගලිකත්වයේ තුල හිර වෙලා මට දකින්න අනිත් අයගෙන් මාව අභියෝග වෙන එකක් නැති වෙන මිනිස්සුත් කාලයක් යනකොට විනාශ වෙනවා. දැන් බයිබලයේ වුණත් යෙසායා දිවැසිවරයාගේ පොත කියන්නේ සංගයක පොතක්. දැන් දේවධාර්මික අධ්‍යයනයේ යෙසායලා 4 දෙනෙක් පළවෙනි යෙසාය දෙවෙනි මේක සංගයක ප්‍රකාශකයෙක්. පැහැදිලි? ඒක හරි වැදගත්. ඔබගේ පුද්ගලික සොයා ගැනීම ලෝකය තුල තියෙනවා කියලා එකක් නැහැ මුළුමනින්ම. පැහැදිලිද? ඒවා අනිත් ඒවාල එකතු වෙලා තියෙන. ඒ නිසා දිවැසිවර ලේඛකයෙක් වෙන්න කිසියම් දිවැසිවර සංගයක යම් කිසි දෙකේ වැනි සෙවීමක ඉන්න කණ්ඩායමක පිරිසක සමාජිකයෙක් වෙන්න. හැබැයි ඒක තුල විතරක්ම ඉන්න එපා. ඒකෙන් පිටස්තර ලෝකයටත් විවෘත වෙයි. එතකොට ඔබට පුළුවන් මේ දිවැසිවර ලේඛනය, දිවැසිවර සාහිත්‍යය හොයාගෙන යන්න. ඒ නිසා තමයි අපි මේකෙදි කිතුණු නොවන ලේඛකයෙක් ගොඩකට ඇරයුම් කරන්නේ කියවන්න. දෙවැනි එක ඉතා වැදගත් ලේඛකයා එඩේරික් වෙන්න අවශ්‍යයි. එඩේරික් වීම. ක්‍රිස්තියානියේ තියෙන තව වැදගත් සංකල්පයක් එඩේරික්. නොකිරෙන කලකිරුණත් නැවත දිරිමත් වෙන. මම ඔයගලන්ට කිව්වා වසීලි නන්දින්ස්කි කියන ලේඛකයාගේ පොත ඇවිල්ලා තිනවා සුනිල් විජේසිරිවර්ධන මහත්තයා කරලා තියෙන එක ටිකක් ගැඹුරුයි. ඒ වසීලි නන්දින්ස්කි ක්‍රිස්තියානි පසුබිමක් තියෙන කෙනෙක්. එයා මේ කාරණා ගැන යම් විදියක කතා කරනවා. එයා හරිය ලස්සන එකක් කියනවා. මෝසෙස්ව අරගෙන කලාකාරයාට මෙහෙමයි. අදිසි මෝසෙස් කන්දෙන් බසී. රන්වසු පැටවා වටා කෙරෙන නැටුම දකි. මෝසෙස් මාර කට්ටක් කාලා මිනිස්සුම ගැලවීම සඳහා ගෙනලා බැනුම් ආලා කුණු බැනුම් ආලා කොහොම හරි ගේම ගහලා මෝසෙස් අන්තිමට දෙයනාසිගේ ආඥාත් අරගෙන ගිහිල්ලා ලොකු මෙනෙහි කිරීමක ඉඳලා දසපනත නැත්නම් මේ ව්‍යවස්ථාව අරගෙන කන්දෙන් පහළට බහිනකොට මෝසෙස්ට පිස්සු හැදෙනවා. මුං ආයි රන්වසු පැටවෙක් හදලා මේකේ නටලා හෙන්න විදියක මේ නිදහසේ දෙවියන්ට පිටුපාලා හෙන්න කතන්දරය. හැබැයි නන්දිනිස්කි කියන කතාව තමයි එසේ වී නමුත් ඔහු පැටලි නොවි නව ප්‍රඥාව මිනිසුන් කරාගෙන. මේ නන්දිනිස්කි කියන්නේ කලාකරුවා කලන්න තියෙන දේ සාහිත්‍යදරය. ඔබ මෝසෙසනේ ඔබට බහිනවා ඔබ දකිනවා මේවා ලිව්වට වැඩක් නෑ මේක පිස්සු සමාජයක් මේක හැදෙන්නේ සමාජය හදන්න නෙමෙයි අපි ලියන්නේ. නමුත් අපි කලකිරෙන සුළුයි වැඩක් නෑ කියලා දකිනවා. දැන් අපි ඉන්නේ රන්වස්සු මේ පරිභෝජනවාදයේ අර්චනකාවේ රන්වස්සු පැටියාව වන්දනාමාන කරන ලෝකයක මිනිස්සු සම්පූර්ණයෙන් භෞතිකත්වයේ ගිලිලා ඉන්නේ. මිනිස්සුන්ට ආධ්‍යාත්මික වටිනාකම් කියලා දෙයක් ගැන හිතෙන්නේ නැති තැනක ඉන්නේ. නමුත් සාහිත්‍යදරයා කලකිරෙන්නේ. ඔහු ඒ මිනිස්සුන්ට ප්‍රඥාව අරගෙන යන්න ඕන. එහෙම නැතුව ගැලවීමට ගමනක් නැහැ, පූර්ණත්වයක් නැහැ. ඒ නිසා ඔහු තෝරාගත් කෙනෙක්. ඔහුට කොටසක් තියෙනවා. ඒක වැදගත් එකක්. ඒ කැඳවීම අපි මේකේ පළවෙනි පෝස්ට් එකේ දාදී ඔබට අතුලාන්ත පෙළඹීමක් තියෙනවා නම් මට යමක් ලියන්න. ඔබ එන්න කියලා අපි කිව්වා. ඒ පෙළඹීමේ ගමන තුලත් ඔබට හැදෙයි. දැනුත් නැති වෙන්න පුළුවන් අද පළවෙනි දවසේ. නමුත් මේක තුල ඔබ යම් විදිහකින් ආවේ ඔබ ඒක සොයාගෙන යන නිසා. අපි පුංචි ගීතයකට යනවා මෙතනට ඇවිල්ලා තව කීපයක් බෙදා ගන්න පෙර ඔබ මොහොතක් නිහඬව ගත කරන්න. ඔබට සමහර සිතුවිලි එන කෙනෙක්. සමහරලාට ඔබට හිතෙනවා
නමුත් ඔබ මෙතෙක් කල් ලියලා නැහැ සමහර අය මෙතනින්. ඒ නිසා ඔබට හිතෙන ඕන් නැහැ කියලා. නෑ මං දක්ෂ නැහැ කියලා. මම එහෙම කෙනෙක් නෙමෙයි කියලා. ඒ නිසා ඔයා ලියන්න හිතෙනවා කුරුටු ගානවා අතාරිනවා. එහෙම හිතන්න එපා. අද ලෝකයට අවශ්‍යයි ප්‍රේමය මත පදනම් වෙච්ච ලිවීම, සාහිත්‍ය, කලා නිර්මාණ විශාල වශයෙන්. මොකද අර මේක හුදෙක් භෞතික නිෂ්පාදනයේ මට්ටමට මේක පිරිහිලා තියෙන සමාජයක් අස්සේ. අපිට ඒක වැදගත් කාරණයක්. ඒ නිසා අපි පොඩ්ඩක් අර ජෙරමායාට, යෙසායාට ජේසු දෙවියන්වහන්සේ ආරාධනා කරනවා. මට අවශ්‍යයි මිනිස්සු මේ පරිභෝජන ලෝකේ සිරගත වෙන්නේ. හිරගෙදර නෙමෙයි මේ මුළු මේ තියෙන පරිභෝජනවාදී සමාජයේම කියන්නේ දැවැන්ත හිරගයක්. ඒක අපි කැමැත්තෙන් සිරගත වෙලා ඉන්නවා. ඕන්න මුදවන්න මිනිස්සු අවශ්‍යයි. දෙවියන්ට අවශ්‍යයි මිනිස්සු යවන්න. දිවැසිවරු අවශ්‍යයි, ඩේරු අවශ්‍යයි, මෝසෙස්ලා අවශ්‍යයි. ඒක පෑනෙන් කළ හැකි දේවල් තියෙනවා. මේ මොහොතේ අපි ආශාවක් ලෙස හිතමු. ඔබෙන් අහනවා කැමැතිද වන්නට මේ මිනිසා ඔබ කැමැතිද වන්නට ඒ ගැහැණිය. ඔබට ඇතුලෙන් දැනෙනවා නම් කොඳුරලා කියන්නේ ස්වාමීනි මම උත්සාහ කරනවා මම මේකට ඇතුල් වෙන්න. මම පලනු කරත් කවුරු මුලද බැලුවේ නැතත් මම මේක ලියන්න පටන් ගන්නවා. මට හැඟෙන දේ පුරුදු ගන්නවා. ඒක බෙදා ගන්නවා. අපිට සමහරලාට හිතෙනවා ඒක මගේ වැඩක් නෙමෙයි ඕක ලියන්න දක්ෂ අය අරයා තරංගයක් ඒගොල්ලෝ ලියන ඒගොල්ලෝ කරපු දෙයින් මම ඕනේ ඕකට අය අරයා ඉන්නේ එයා ලියපු දෙයින් අර සිස්ටර් යා නම් ඒව ලියනවා මම එහෙම කෙනෙක් නෙමෙයි අර ඒගොල්ලෝ නම් ලියනවා නෑ අපිට හිතෙනවා අන් කෙනෙක් ඒක කරන්න ඕන කියලා. නමුත් විශාල අවශ්‍යතාවයක් තියෙනවා. බාලයෙක් කියලා හිතන්න එපා, ආධුනිකයි කියලා හිතන්න එපා. සියලු දෙනා ආධුනිකයෝ ආරම්භයේදී, සියලු දෙනා ආධුනිකයෝ, සියලු දෙනා පටන් ගන්න දුහුණන්. නමුත් උන්වහන්සේට උත්තර දෙන්න. අපි මේ ගීතේ එක්ක පොඩි වෙලාවක් දැහන්ගත වෙලා අපි කතා කරපු දේ එක්ක පුංචි වෙලාවක් හිතමු. එකතු වෙමු. සෙක් අවැසි දෙවිඳුන්ට යවන්න තුමා වෙනුවෙන් පිසින්න දිලිඳුන් කඳුලැල් මුදන්න සිරගත වූවන් මිනිසෙක් අවැසි දෙවිඳුන්ට යවන්න තුමා වෙනුවෙන් කැමතිද වන්නට ඒ මිනිසා ඔබ කැමතිද වන්නට ඒ ගැහැණිය ඔබ කියන්න කොඳුරා එතුමන්ට කියන්න හඬගා එතුමන්ට අවැසි දෙවිඳුන්ට යවන්න එතුමා වෙනුවෙන් ලිහන්න බැඳී බැමි වහල් බවේ කියන්න සුපුවත දෙවු රජයේ මිනිසෙක් අවැසි දෙවිඳුන්ට යවන්න එතුමා වෙනුවෙන් කැමතිද වන්නට ඒ මිනිසා ඔබ කැමතිද වන්නට ඒ ගැහැණිය ඔබ කියන්න කොඳ
යවන්න හඬගා එතුමන්ට අන් කෙනෙක් එහි යවනු නොහැකිද පාලයෙක් මම අනේ දෙවිඳුනි දැනුණක් හැඟුණක් එලෙසින් එන්නෙමි සමීදුනි මම දැන් යවන්න ඔබතුම රිසි අයුරින් කැමති දුර්වල මම දැන් කැමති දුර්වල මම දැන් ඔබට පිළිතුරක් දෙන්නට තියෙනවා දෙවියන්ට. ඒක තුල යන්න මම කුරුටු ගන්න පටන් ගන්නවා. මම යමක් ලියන්න පටන් ගන්නවා. එහෙම තමයි අපිට සිද්ධ වෙන්නේ. මට මතකයි මගේ පුංචි අත්දැකීම් මම ඉස්සර ඇත්තට මම සිංහල කරලා තියෙන සාමාන්‍ය පෙළ පන්තියට විතරයි විෂයක් ලෙස. ඉතින් මගේ නන්න නල වගේ ඒවා ඉස්තරම්ම දුරවලයි මගේ ව්‍යාකරණ නැහැ. ඉතින් නමුත් කියන්න දේවල් තියෙන නිසා මේ හිතට එනවා මේක කියන්න ඕන. ඒ කියන්න තියෙන එක මාධ්‍යයක් ලියන නිසා තමයි ලියන්න පෙළඹෙන්නේ. මගේ සිංහල සර්ච් මට කියලා තියෙනවා ආමල් තමසේ සිංහල කනවා ඕයි කියලා. ඒකට මං කියලා තියෙනවා ඉතින් සිංහල පුළුවන් සර්ලා ලියන්නේ නැහැ නේ සර්. ඒ නිසා ඉතින් අපි ලියනවා කියලා. ඉතින් මෙහෙමයි හදාරීම තුළ ඒවා හදාගන්න. නමුත් පළවෙනි දේ කියන්න උත්සාහ කරන එක කියන හොඳම විදියත් හොයාගන්න අපිට පුළුවන් වෙයි. මුලින්ම ඔබ මේකට එන්න මේක දිව්‍යමය කැඳවීමක්. මෙවැනි අය අවශ්‍ය වෙලා තියෙන යුගයකයි අපි ඉන්නේ. ඉතින් මේ යදුමත් එක්ක මම තව පුංචි අදහස් කීපයක් බෙදා ගන්න අපි ඒ ඉස්සරහට යමු. ලොකු වෙලාවක් නෙමෙයි ලිවීමේ අධ්‍යාත්මිකත්වය ගැන පොඩි උපුටා ගැනීම දෙකක් තුනක්. ලියොන් ට්‍රොස්කි කියන කෙනා ඔබ දන්න රුසියාවේ ඉතාම සාහිත්‍ය ගැන මාක්ස්වාදයේ පැත්තෙන් ගොඩක් ලියපු කෙනෙක්. ට්‍රොස්කි මෙහෙම කියලා තියෙනවා දාස භාවයේ ජීවන වෘත්තිය කරගත්. හරි හැම වචනයක් වැදගත්. දාස භාවයේ වහල් භාවයේ ජීවන වෘත්තිය කරගත්. කුලියට බොරු කීම චාරිත්‍රය කරගත්. අපරාධ ලඝුකොට දැක්වීම ප්‍රීති ප්‍රමෝදයේ උල්පත කරගත් මිනිස්සු බුද්ධිමතුන් හෝ කලාකරුවන් හැටියට වෙස්වලාගෙන කැලි කසලින් හා ලේන් සැදී එකී අන්ධකාරයේ ගැලෙති. එතකොට මේ ප්‍රතිපක්ෂය තමයි ලිවීමේ අධ්‍යාත්මිකත්වය. අපි දන්නවා ලංකාවේ ජනමාධ්‍ය ලංකාවේ ලේඛකයෝ බහුතරයක් විශේෂයෙන් ජනමාධ්‍ය තුල ඔවුන් ඇත්තටම අපරාධ ලඝු කොට දක්වන අපරාධ ලඝු කොට දක්වලා ප්‍රීති ප්‍රමෝදයේ උල්පත් කරගන්න. අපි දන්නවා අර කාන්තාව බෙල්ල කපලයි වහා විශාල ඛේද වාචක ඒක ප්‍රීති ප්‍රමෝදයේ උල්පතක් බවට පරිවර්තනය. අපරාධ බොහොම ලඝු කරලා දක්වන. දැන් මෙවැනි ලෝකයක තමයි අපිට කැදවීමක් තියෙන්නේ ගැඹුරු ආධ්‍යාත්මයක් සහිතව ලියන්න. කුලියට බොරු කීම චාරිත්‍රය කරගෙන තියෙනවා. ඒක කුලියට කියන්නේ ගාස්තු අනුවල් කරන්නේ. ඒතර එවැනි ලෝකයක ලොකු ඉල්ලුමක් තියෙනවා දෙවියන් තුල ලියන්න. ඒතර ඒවා එහෙමම තමයි වෙන්නේ. ඒ ස්ථාන අද ජනමාධ්‍ය ආයතන, පුවත්පත් ආයතන මිනිස්සු අතර තියෙන මේ විශාල විදියට මේ Facebook එකේ සමාජ මාධ්‍ය පවා ඒ සඳහා යොමු කරලා සල්ලි දීලා ඒ බොරු ලියන්නන් බවට පරිවර්තනය කරපු ලෝකයක තියෙනවා. ඒ නිසා නිවහල් හදවතකින් ලියන්නන් බවට පරිවර්තනය වීම වැදගත්. අපි බලමු බර්ටෝල්ඩ් බ්‍රෙෂ්ට් තවත් ඉතාම වැදගත් කලාකරුවෙක්. ඔහු මෙහෙම කියනවා නිදන මිනිසුන් අවදි නොකරන්නේ නම් මේ සංගීතය නිෂ්ඵලයි. මිනිස්සුන්ව අවදි කරන්න ඥානනය කරනවා අවදි කරනවා. සැබෑ මානව දයාවක් නැත්නම් මෙවන් කවියන් එපාමයි. කවියේ යටිපෙළෙන් මානව දයාව. මෙතන මානව දයාව කියන්නේ පරිසර දයාවත් එක්ක නියම මානවයන් විශ්වීයයි සතා සිව්පාවට පවා ආදරය කරන. ඒ ආදරයෙන් ගලාගෙන එනවා.
අද නිදහස් දිවියක රහස නොකියයි නම් නවකතාව අරුත් සුන්මයි. නවකතා තේරුමක් තියනවාද? මිනිසෙක්ට නිදහස් ජීවිතයක් පිළිබඳ කොයියම් හෝ අරුතක් එය කියවද්දී හදවතට දැනෙන ඔහු හිරවි ඉන්න තැනකි. ක්‍රියා කරන්නට මගක් නොපෙන්වයි නම් නාට්‍යයකින් පළක් නෑමයි. බ්‍රෙෂ්ට් ඊටම හිට්ලර්ගේ මේ භීෂණයක නිර්මාණීකරණය කියදෙච්ච කෙනෙක්. ඔහුට විවේචන තියෙන ඒවා තියෙනවා. හැමෝටම තියෙනවනේ එහෙම විවේචන. නමුත් ඔහු එක වෙලාවක් කියනවා මෙවන් අඳුරු යුගයක් තිබුණා දැයි ළමුන් අසන් නැති වෙන්න පුළුවන් අනාගත පරම්පරාව. හැබැයි අනාගත පරම්පරාව අහන ඒ අඳුරු යුගයේ කවියෝ මොකද කරේ? සාහිත්‍යදරයෝ මොකද කරේ? එතකොට මේ හිට්ලර්ගේ අඳුරු යුගයේ බ්‍රෙෂ්ලා යමක් කළා. එයා නැවත ප්‍රශ්නයක් අහනවා අඳුරු යුගයක, භීෂණ යුගයක, මහා කාලකන්ණි යුගයක අපිට ලියන්න දෙයක් තියෙනවද කියලා. ඔහු කියන උත්තරයක් දීලා ඔව් අපි අඳුර ගැන ලියන්න ඕන. ආලෝකයක් සොයා ගැනීම ගැන ලියන්න ඕන. ඒ නිසා කොයි යුගයකත් සාහිත්‍යදරයාට භූමිකාවක් තියෙනවා. කුමන තත්වයක් තුල වුණත් අපිට ලියන්න දෙයක් තියෙනවා. ඒක තමයි ක්‍රිස්තියානි ජීවිතය ගැන ලියන්න මාරණය. අනේ ඒ අධ්‍යාත්මයෙන් පිපිදිච්ච ලේඛකෙක් ලියන්නේ හදහස් බෙදාගන්නේ මෙනෙහි කිරීම ලියන්නේ කොයි විදියක හරි මාධ්‍ය අපි පස්සේ කතා කරමු. මේක ඉතාම වැදගත්. අපි අනාගතයේ හම්බෙන්න අපිට උත්සාහ කරනවා. අපි මහාචාර්ය මේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය අපේ හිතවතාව ඔහු පරිවර්තනය කළා කලාව කුමකටද කියලා පොතක්. මාර්තා නස්බෝම් කියන ඉතාම ඇමරිකානු ලේඛිකාවක්. ඔබ මේ ඡායාරූපය දකිද්දිත් ඇය හරිම උදාර තීක්ෂණ කාන්තාවක්. ඒ ගතිය ඇයගේ ලියුම් තියලා තියෙන. ඇය විශේෂයෙන් කතා කරනවා මානව කලාව සහ අපි කියන හියුමනිට්ස්. ඒතකොට මානව ශාස්ත්‍රයන් අධ්‍යාපනය අද අපි ලංකාවම කතා කරන්නේ රස්සාව ගැනනේ. රස්සාව ගැන කතා කරන්නේ. රස්සාවට අධ්‍යාපන විශාල අවුලක් තියෙනවා. ඇය කියනවා කලාකරුවා තම ශක්තිය පහත් අවශ්‍යතා ඉටු කර ගැනීමට පාවිච්චි කරන විට ඔහු කලාත්මක ආකෘතියක් තුළට අශුද්ධ හරයක් ඇතුල් කරනවා වෙති. ඇය එහෙම කියන. එවිට ඔහු නැත්තම් ඇය දුර්වල ඍණ ශක්තියක් තමා වෙත කැඳවා ගනී. ඒවා අයහපත් දෑ සමග නිතර මිශ්‍ර කරයි. මිනිසුන් රවටයි. ඔවුන් ආධ්‍යාත්මික පිපාසයෙන් පෙළෙන බවත් පිරිසුදු දියවුල්පතකින් මේ පවස නිවා ගන්නා බවත් තමාට හා ඔවුන්ට ඒත්තු ගන්වමින් එහෙම පෙන්눔 කරමින් මවාපාමින් මිනිස්සුන්ට ආත්ම වංචාවක් කර ගැනීමට උදව් කරයි. අද මුළු සමාජයටම ආත්ම වංචාවෙන් ඉන්න තමයි උදව් කරන්නේ. මේ මාධ්‍ය සහ කලාව ගොඩක් වෙලාවට ආත්ම වංචනික මිනිසෙක් ලෙස ඉන්න. හැබැයි ඒගොල්ලෝ දන්නේ අපි ආත්ම වංචාවකේ දෙන්නේ කියලා. ඕන් හිතන්නේ අපි නියම පිරිසිදු දිය උල්පත් වලින් පවස නිවා ගන්නවා කියලා. අපි දැන් මේ කරන්නේ අපේ ආධ්‍යාත්මික පිපාසය මානව ගුණත්වය ඉෂ්ට කර ගැනීම කියලා. නමුත් එසේ එකක් නෙමෙයි වෙන්නේ. ඒ නිසා එවැනි ලිවීමකට ලොකු ආරාධනයක් තියෙනවා. කලාව කුමකටද මේ ග්‍රන්ථය කියවන එක හරි වැදගත්. සියලු ක්ෂේත්‍රවල අය විශේෂයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රවල අය විතරක් නෙමෙයි කලාත්මක විතරක් නෙමෙයි හැම කෙනෙක්ම දෙමව්පියෙක් වෙන කෙනෙක් පවා ඇයි මානව ශාස්ත්‍ර වැදගත් කලාව වැදගත් කියලා උන්ට තේරෙයි. අද වෙසෙන උගත් තරුණයන්ගේ විශේෂතාවයක් නෑ. මම මෙතන ගොඩ දෙනෙක් තරුණ වැඩිහිටියන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. බිල් බෝගන්ගේ කියමනක් පොඩ්ඩක් ගන්න හිතුවා තරුණ අයට. අද වෙසෙන උගත් තරුණයන්ගේ විශේෂතාවක් නම් විශ්වවිද්‍යාලයක හෝ වෙනත් ආයතනයක ඉගෙනගෙන තිබීමත්, නගරයක ජීවත් වීමට ආසා කිරීමත්, විශාල සමාගමක සේවය කිරීමත්, යෝධ තනිකමකින් පෙළීමත්. මෙන්න මේ යෝධ තනිකම පුද්ගලවාදයේ ගැඹුරේ යෝධ සමාගම් වල වැඩ කරන ගමන් යෝධ ආයතන වල වැඩ කරන ගමන් උගත්කමින් මහා තනිකමක ඉන්නවා. අර නන්දගේ ගීතය තියෙනවා දහස් ගණනක් සෙනග අතරේ මහා තනියක් මට දැනේ. ඔබටත් සම්බන්ධ වෙන්න පුළුවන් ජීසස් ටුඩේ වෙබ් අඩවියේ මේ සැරේ තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් සහ ෆ්‍රෙන්ඩ් ලිස්ට් කියලා ලිපියක්. ඒකට ඇත්තටම ඔබේ කමෙන්ට් එකතු කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒක බලලා අපි පොඩි සාකච්ඡාවක් ආරම්භ කරන්න මේ පැත්තෙන් බලාපොරොත්තු වෙන නිසා මේක ඉතාම වැදගත්. ඒ නිසා තරුණය වශයෙන් තමන්ගේ මේ යෝධ තනිභාවයෙන් මිදෙන්නත්
ඔබට මගක් පෙන්වයි ඔබ ලිවීම සඳහා තියෙන දේ. ඒ නිසා නිකම්ම උගතෙක්ට මේ සමාජය තුල පවතින්න බෑ. අද සුදුසුකම් තියෙනවා. නමුත් ගැටලුවක් තියෙනවා මනුෂ්‍යත්වයේ සොයා ගැනීම. ඉතින් ක්‍රිස්තියානි ඇසින් ලිවීම මුදල් හෝ කීර්තිය සඳහා නෙමෙයි. ඒක මතක තියාගන්න. ප්‍රේමයේ මහිමය උදෙසා ලියන්න. ප්‍රේමයේ මහිමයට පත් කරන්න. දෙවියන් වහන්සේ මහිමයට පත් කරනවා කියන්නේ ප්‍රේමය. ප්‍රේමයෙන් යුතුව ලියන්න. ඔබේ ලේඛනය තුල ප්‍රේමය ඇතුල් කරන්න. එතකොට තමයි කළු සුදු චරිත නෑ. ඔබට පේනවා කළුයි කියන චරිත තුල නේ කෝපි කඩේ වගේ ලිවීම එන්න එපා. තුන් දෙනෙක් හොඳයි තුන් දෙනෙක් නරකයි. එහෙම නෙමෙයි. ඇයි මේ මනුෂ්‍යයා යේසුස් වහන්සේ තුල තිබිච්ච ඇයි මේ මනුෂ්‍යයා එතනටපත් උනේ ප්‍රේමයෙන් යුතුව ලියන්න. ස්වයං විවේචනාත්මකව ලියන්න. ඊටාම වැදගත්. Taman ලියන දේ Taman විසින්ම විවේචනයට ලක් කරන්න. පීඩිතයා පැත්තේ සිට ලියන්න. මොකද සත්‍ය නියෝජනය වන්නේ විට. මොකද පීඩාවටපත් වෙච්ච මිනිහ තුල තමයි සමාජයේ නග්න සත්‍යය තියෙන්නේ. සුබවාදීව ලියන්න. ඒ කියන්නේ පොසිටිව් තින්කින් නෙමෙයි බොරු පොසිටිව් තින්කින් නෙමෙයි. හැමෝම හරියනවා මාරයි ඔබ කෝටිපතියෙක් වෙන්න පුළුවන් මේ මාර්ගය කියලා. ලෝකේ එහෙම එකක් නැහැ. මේ ලෝකේ ඉන්න සියලු දෙනාට කෝටිපතියන් වෙන්න පුළුවන් කමක් නැහැ පැහැදිලිව. එහෙම සම්පත් මේ ලෝකේ නැහැ. එහෙම වෙන්න බෑ. තව දහස් ගාණක් දුප්පතුන් කරලා මිසක ප්‍රකෝටිපතියන් බිහි වෙන්නේ නැහැ. අසාර දර්ශනයක් නෑ. සුබවාදීව ලියනවා කියන්නේ සාර දර්ශනයක් තියෙනවා. ඉතින් මේ මිනුන්දන චුට්ටක් තියාගන්න. මම යමක් ලියලා යම් කිසි විදියක බලන්න උත්සාහ කරන්න මේවා යම් විදියක තෘප්ත කරනවාද කියලා. මොකද අපේ ජීවිත කාලය තුල අපිට කරන්න තියෙන දේ ගැන අපි යම් කිසි විදියක අවබෝධයකින් අරමුණුකාරීව අපිට ලියන්න සිද්ධ වෙනවා ආධ්‍යාත්මික අරමුණක් පදනම් කරගෙන. හොඳයි. මම කතුවරයා නිෂ්පාදකේ මෙතනත් තමයි අධ්‍යාත්මිකත්වය උරගා බැලෙන්නේ. මිනිහෙට ජීවත් වෙන්න මුදල් ඕන. හැබැයි මුදල් සඳහා ජීවත් වෙන්න එපා කියලා මාක්ස් එක වෙලාවක් කියනවා. ඔබට ලියන්න හැබැයි ලිවීමේ අරමුණ මුදල් කියලා කරගන්න එපා. කවියක් ලියන්න මුදල් අවශ්‍ය නැහැ. පොතක් කරන්න මුදල් අවශ්‍යයි. නමුත් එක දෙයක් මම දැන් කවියක් ලියන්න මුදල් ඕනේ නැහැ. කොලයක් පෑනක් තියෙනවනම් ඔබට ලියත හැකි. ඒක ඔබ වෙන වැඩකට ගත්ත කොලයක් වෙන්න පුළුවන්, පෑනක් වෙන්න පුළුවන්. විසි කරපු එකක් ලියන්න පුළුවන්. ඒ නිසා ඔබට යමක් කුරුටු ගන්න පුළුවන්. හැබැයි පොතක් කරන්න මුදල් අවශ්‍යයි. එතනදී තමයි ලේඛකයා ප්‍රකාශකයාගේ කම්කරුවෙක් බවට පත් වෙන්නේ. හැබැයි මිනිස්සුන්ට වෙනත් විකල්ප මාර්ග තියෙනවා. සමහරු කතෘ ප්‍රකාශකෙක් වෙන. අපි මේව පස්සේ විසඳ ගන්න ඕන දේවල්. නමුත් මම මේ අධ්‍යාත්මිකත්වය ගැන කියනකොට මිනිස්සුන්ගේ අධ්‍යාත්මිකත්වය නැති වෙන තැනක් තමයි තමන්ගේ ප්‍රකාශන මාධ්‍යයක බහලා දෙන්න ගියා. නමුත් අද සමාජ මාධ්‍යයේ ලොකු ඒ තුල ඔබට ලොකු අවස්ථාවක් ලැබිලා තිනවා. මේ විදිය නොවි ඔබේ අදහස් ප්‍රකාශ කරන්න. ඒක ඔබට තිබෙන ලොකු අවස්ථාවක් ඔබේ પરම්පරාවට අපේ પરම්පරාවට තිබිච්ච නැති. ඒ අවස්ථාව ප්‍රයෝජනෙට ගන්න. හොඳයි මම ඊටාම තව පොඩි වෙලාවකින් මගේ කතන්දරය නවත්තනවා. සාහිත්‍ය කලාවන් තිබෙන්නේ මතු මහලේ. ඒක ජීවිතයේ අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. මිනිහෙක්ට පාන් කන්න ඕන, බත් කටක් කන්න ඕන. ඒක කැප කරලා මිනිහෙක් පොතක් කියවනවා, කවියක් කියවනවා කියන එක ටිකක් අඩුයි වෙනවා. එහෙම ඉන්න පුළුවන් ලක්ෂයකට 10000කට කෙනෙක් සමහර විට කැපවීම කරලා. මම සරල දෙයක් ඔයගොල්ලන්ට මේ බෙදා ගන්න ඕන නිසා දැන් මම මේ ඉන්නේ රුචිර්ලා ගෙදර. ඒතකොට මම මේ හන්දියෙන් බැහැලා ඉතින් මට රුපියල් 80ක් විතර බිල් එකේ එන්නත් පුළුවන්. මගේ සෞඛ්‍යයටත් හොඳයි. ඒත් මම හිතුවා එන සතියේ පත්තරයක් හරි ගන්න ඕන කියලා. මට ඒ ටික පැවිදිව දෙන්නේ සෞඛ්‍යය. එහෙම හිතන පිරිස බිහි වෙන්න අඩුයි. මොකද මිනිහයි මූලික අවශ්‍යතාවල නැහැ. අපි කියන මේ අපේ බිම්මහලේ පොළවේ තියෙන ආර්ථික අවශ්‍යතා. හැබැයි කලාව තියෙන්නේ උඩ. නමුත් ඒ සාහිත්‍ය කලාව අද වෙනකොට ලෝකේ විශාල කාර්යභාරයක් කරනවා. ඒ නිසා ඒට සමාජය වෙනස් කිරීමේ සුවිසල් හැකියාවක් තියෙන එක සමාජ භාවිතයක්. ඒක නිකම්ම පුද්ගලික කාරණාවක් නෙමෙයි. ඒ නිසා ඒකට බලයක් තියෙනවා. ඒක මෙහෙවරක්, ඒක සමාජයේ අත්‍යවශ්‍ය කොටසක් කියන එක මතු කරන්න. සමහර වෙලාවට එක විග්‍රහයන් වලදී අපි හිතනවා ඒවා ඉතින් මේ උඩ තියෙන දේවල් ඒවා මේ පොළවේ මිනිස්සුන්ගේ ඇත්ත ජීවිතේ කාරණාවක් නෙමෙයි කියලා. ඇත්ත ආර්ථිකය මත තමයි ගොඩක් ඒවා පදනම් වෙන්නේ. නමුත් අද උපරිවිව්වේ තියෙන සංස්කෘතිය තුළ තියෙන දේවලුත් වැදගත් වෙනවා. හොඳයි. එතකොට අපි ඒකේ අන්තිම එක උතන නැති වුණත් කලාව ගැන එක වෙලාවක ඔස්කා වයිල්ඩ් මෙහෙම කියනවා.
කලාවේ අරමුණ කලාව නිරාවරණය කිරීම හා කලාකරුවා සංගවාලීමේ. ඉතින් මං හිතන්නේ වෙලාව 9:01යි. මම පුංචි කවියක් අපි වෙබ්සයිට් එකට ඔබට යන්නත් පුළුවන්. මම මෙතනින් යන්නම් www.jesustoday.lk වෙබ්සයිට් එකේ මම පුංචි කවියක් ගන්නවා මේ වෙලාවේ. අර ආධ්‍යාත්මික ලිවීම ගැන යම්කිසි අදහසක් බෙදා ගන්න. මම මට බලපාපු කවියෙක් ලෙස මහගම සේකරගේ ප්‍රබුද්ධ කාව්‍ය සංග්‍රහය අභ්‍යාසයක් ලෙස කියවන්න උත්සාහ කරන්න. ඒකේ ඇසුරින් ලියපු පුංචි ලිපියක් වෙබ්සයිට් එකේ jesustoday.lk තියෙනවා හෘද සාක්ෂියේ දෙවියා කියලා. මේක මම නිකන් කියවන්නම් පුංචි අර ස්වයං විවේචනාත්මක ලිවීම. තමන්ම ලියා ගන්නවා. තමන්ගේ අත්දැකීම ලියනවා. බලන්න. ඉල්වාගෙන ප්‍රබුද්ධගේ දුම් වැටිය දැල්වීය තවකෙක් තම දුම් වැටිය ස්තුතියි කියා ඔහු කියා වියයි සිතූ නමුත් නොදොඩා කිසි බසක් නොදී යන්තන් සිනහ බිඳකුත් ගසාගෙන දුම් වැටිය කටකොනක ගියේ ඔහු ලෝඩ් වාගේ ඉවත නොසතුටක් ඇතිවිය ප්‍රබුද්ධට ස්තුති කළ යුතුයමද ඔහු බැලිය යුතුයමද කෘතඥ පූර්වකව කරන්න ඔබ සතු යුතුයකම නොසිතා එහි ඵල විපාක සිහිපත් කළේ ඔහු විය ඒ උවදෙස එබැවින් ස්තුති කළ යුතු ඔහුටය ප්‍රබුද්ධ කෘතඥ පූර්වකව ඔහු දෙස බලා ඔහුට සිතින් කීය ස්තුතියි සර් ඒ සර් ඔහුම නොව ඔහුට එපිටින් සිටින දෙවියෙක්යි ඔහුට යලිත් සිත්විය බලන්න සේකරට දෙවියන් වුණ ගැහෙන හැටි බංගු ඒකයි ක්‍රිස්තියානි ලේඛකයා කියලා කියන්නේ ප්‍රේමයේ මත පදනම් වෙච්ච. ඔහු මාර අර පපුවට ගහ ගන්න ලේඛකෙක්. ඔහුගේ පපුව තුලත් එක්ක තමයි මේ දෙවියා සොයන්නේ. ඒ ලිවීමෙන් තව 15 කොටසක් තියෙනවා. මේක හරි ලස්සනයි. තේබී කැන්ටිමෙන් කැෂියර් දුන් ඉතුරු මුදල දෙස බැලූ විට රුපියලක් වැඩියෙන් ඇවිත් ඇත. සුදු මහත රුපියලක්. ගණ්ඩද රුපියල, දෙන්නද රුපියල. යලි දෙගඩියාවක් විය සිතට ගනිම්බම් පුතාට සෙල්ලම් බඩුවක් අරගෙන ඵලයන් ඕකේ දැන් කාලේ කන්නේ මේ 70 ගණන් වල එකක් ඒ කාලේ රුපියලින් මාර වැඩ කරත හැකි දැන් ලොසින්ජරයක් ගන්න බෑ ඒ කාලේනේ තින්නේ ගණ්ඩද රුපියල දෙන්නද රුපියල දෙගඩියාවක් විය සිතට ගනිම්බම් පුතාට සෙල්ලම් බඩුවක් අරගෙන ඵලයන් ඕකේ රුපියල සමග ඉතිරි සියලු කාසි මිටමලවාගෙන තදින් ඔහු වහා ඉවත් වී එතනින් එහෙත් සිතට නොවී සැනසුමක් බලා සිටියෙන් සොරකම සිත තුල උපන් දෙවියෙකු කල කිරුණු අඩින් ඔහු කීයේය නොදත්කම් නොදත්තෙමි නුඹ පහත් සොරෙකු බව රුපියලක් වූ සොරකම් කරන ඔහුගේ චෝදනාවෙන් මිදෙන්නට බැරිම තැන ගොස් කැන්ටිමට ආපසු පැය දෙක තුනක් ගිය පසු තැබී රුපියල මේසය මත කැෂියර් ඉදිරිපිට වැරදීමකින් මේක වැඩි ඇවිත් කැෂියර් බලා ඒ දෙස බැලී ඔහු දෙස සැකයෙන් මේකා මෝඩයෙක් නැත්තම් කපටියෙක් සර්පේකු කෙරෙන මෙන් ඉවත් විය වූ ආයතනින් යලි වරක් සතුටු සංසුන් නොබර සිතකින් අන්න හොඳයි දෙවියා ඊට එවිට කීය මේ හෘද සාක්ෂිය තුල හමු වෙන දෙවියා ඊටම වැදගත් මේ කාරණාව කොහොමද මහගම සේකර දැක්කේ තමන්ගේ ජීවිතය තුළ දැන් මම තවත් සේකරගේ පුංචි කවියක් කඳුලින් උපන් දෙවියා කියන පුංචි කවිය මේ වෙබ්සයිට් එකේම තිබුණා අපි ඒකත් චුට්ටක් පෙරලමු කියවමු අද කවිය නෙමේ මාතෘකාව මම මේ ආධ්‍යාත්මිකත්වය ගැනයි ඔබට කියන්නේ බලන්න සේකරට දෙවියන් හම්බුනේ ඔහුගේ ඇතුලේ ඉඳලා කතා කරා දෙවි කෙනෙක් අන්නේ දෙවියන් ඒ තමයි අධ්‍යාත්මය. ඔහු අවංක ලේඛකයෙක් වෙන්නේ එහෙමයි. ඔහුගේ දැන් බලමු මේ කියන කාරණේ. දෙවියෙකු සිටින බව අදහන්නේ මට. දෙවියෙකු සිටින බව පෙන්වා දුන්නේ ඔහු. ඔහු මට දොස් කීවා, බැන වැදුනා. මා යන මග අහුරා, කටුවැට බැඳ තැබුවා. ඔහු මා බිම වතුරා, තලා පෙලා වද දුන්නා. මා සතු මුළුසේ සත උදුරාගෙන දුරු රටකට යන්න ගියා.
දැන් මේ ඔහු කියනවා බොහෝ කාලයක් ගත වී ගිය පසු මා හමුවන්නට ඔහු ආවා. එතකොට මම මහලුයි. මටත් වඩා ඔහු මහලුයි. මා ඔබහට වැරදි කළා ඔහු කීවා. මා ඔබහට දොස් කීවා බැන වැදුනා. ඔබ යන මග අහුරා කටුවැට බැඳ තැබුවා. ඔබ බිමලා පාගා තලා පෙදා ඔබේ මුළු වස්තුව සොරකම් කරගත්තා. ඒ වරදට නිසි දඬුවම් දෙවියෝ මට දුන්නා. දෙවියෙකු ලොව ඉන්නවාද? පුදුමෙන් මා බැලුවා. ඔහුගේ මුහුණ කඳුළු පිරුණු ඔහුගේ දැස. මගේ ඇසටද කඳුලක් නැගුණි. ඒ කඳුලින් ඒ දෙවියෝ අප අතරේ පහළ වුණා. ව්‍යංග කාව්‍ය සංග්‍රහයේ කේ ජයතිලක සමග කරපු සේකර එහෙම ලියන ඒ කඳුලින් දෙවියෝ අපි අතර පහළ වුණා. මනුෂ්‍යත්වයේ හම්බෙච්ච තැන, තමා පසුතැවිච්ච තැන, තමාට ජීවිතය තුළ තමා කරපු වැරද්ද දැනිච්ච තැන. ඔබ හිතනවාද මේ තරම් සුන්දර විදිහට ලියපු ක්‍රිස්තියානි ලිවීමක් ඔබට සාමාන්‍යයෙන් ලංකාවේ ක්‍රිස්තියානි ලේඛන අස්සම් වෙලා නැහැ. ඒතර සේකරගේ කිතුණු කම අපි කියනවා නම් සේකර ප්‍රේමෙන් තෙත් වෙච්ච තැන. ඉතින් මම ඕක තමයි අපි ලිවීමේ අධ්‍යාත්මිකත්වය සොයාගෙන ඒක අපේ මේ පාඨමාලාවේ පළවෙනි දේ කලේ එවැනි අධ්‍යාත්මිකත්වයක් නැති සහතිකයක් සඳහා ලියන්නේ හෝ සාහිත්‍ය ඇසුරු කරන්නෙකු මම මේ පොත් කියවලා තියනවා කියලා පාණ්ඩිත්වයේ පෙන්වන්නවත් මම නිකම් මට වටිනාකමක් ලබා ගන්න හදන ඒ ආධ්‍යාත්මික භාවයෙන් පිරුණු තැනක ඉන්න නෙමෙයි අපි මේක තුල සොයාගෙන යන්නේ අපේ වටිනාකම. ඉතින් අද දවසේ අදහස් බෙදා ගැනීම මම මෙතනින් නිමා කරනවා. ඔබට සංවාදයට එකතු වෙන්න පුළුවන්, ප්‍රශ්න අහන්න පුළුවන්, මතු කරන්න පුළුවන්. මම තරුට බාර දෙනවා ඉතිරි ටික ඉස්සරහට ගෙනියන්න. හොඳයි ස්තුතියි මහින්ද නාමල් සහෝදරයාට. දැන් මේ කිතුණු ලිවිසැරිය අධ්‍යාත්මිකයේ මේ තේමාව ඔස්සේ ඔයාලා ගොඩක් වැදගත් කරුණු කාරණා රැසක් අහගෙන හිටියා. සමහර විට ප්‍රශ්න ඇති, පහදවා ගන්න කරුණු ඇති. එහෙම නැත්නම් මොකද්ද මේ ඔස්සේ තව ඉස්සරහට අපි යන්නේ කොහොමද ඔබට දැන පහද ගන්න කරුණු ඇති. මහින්ද නාමල් සහෝදරයා සහ අපේ අනිකුත් පිරිස ඉන්නවා අදහස් බෙදා ගන්න පුළුවන් අපිට.